හොඳයි. ආරම්භයේදීම මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබට මතකයිද ඔබගේ ගෙදරට ලියුම් අරගෙන එන ලියුම් මහත්තයා? කවුරු හරි කෙනෙක් හරි ඉන්නවා නම් අත උස්සන්න ලියුම් අරන් එන ලියුම් මහත්තයාට පොල්ලකින් ගහපො. කවුරුත් නැහැනේ. මොකද පින්වතුනි ඔය ලියුම් අරන් එන ලියුම් මහත්තයා එක දවසක අරන් එනවා ඔබට රස්සාවෙන් හෝ ආණ්ඩුවෙන් හෝ යාළුවෙක්ගෙන් හෝ ලැබෙන්න තියෙන මුදලක්. ඔය ලැබෙන්න තියෙන මුදල අරන් එන්නෙත් එතුමනේ. ඒ කියන්නේ ඒක චෙක් එකක් හරි කමන්නේ මොකක් හරි දෙයක් ඔබට සීනි දෙයක් අරන් එනවා. ඒක අරන් ආවට පස්සේ ඔබ බොහෝම සතුටින් ඒක බාර ගන්නවා. ඒ වගේම පින්වතුනි යම් දවසක ආණ්ඩුවෙන් හෝ කොහෙන් හරි තැනකින් ඔබට දඩයක් ගහනවා. දැන් ওই දඩේ ගෙවන්න ඕනේ කියන ඒ රිසිට් එක අරන් එන්නෙත් කවුද? කැපල් මහත්තයාමයි නේද? දැන් එතකොට අර මුලින් එන චෙක් එක අරන් ආවට පස්සේ මහත්තයෝ ඉඳ ගන්න මහත්තයෝ කියලා කන්න බොන ටිකක් දීලා සලකලා අර දඩේ අරන් ආවට පස්සේ ඔහොම ඉඳගනින් මහත්තයෝ කියලා පොල්ලක් අරන් තඩි බානවද ඔබ? කරනවද? නෑ. එහෙම කළොත් ඒක සුදුසුද? නෑ. ඒක ඔබට හොඳටම වැටහෙනවද? එහෙම කරන එක සුදුසු නෑ කියලා. මොකද හේතුව පින්වතුනි මේ අරන් එන දෙකම අපිට අයිති එකක් නේ. අපිට අයිති එකක් නම් ඔය අරගෙන ඉන්නේ අරගෙන එන කෙනාට දොස් කියලා ගහලා බැනලා හරියන්නේ නැහැ හොඳ කියලා කළා හරියන්නේ නැහැ නේ. ඒ අරගෙන ඉන්නේ අපිට අයිති එකක්. එහෙනම් ඔබට හොඳටම විශ්වාස නම් ඔය කියන දේ ඔබ කවදාක්වත් එහෙම කරන්නේ නැහැ කියලා ඒ එන පුද්ගලයාට ගහන්නේ බයින්නේ යන්නේ නැහැ කියලා. එහෙනම් පින්වතුනි ඔබට බෑ මේ ලෝකෙින කිසිම සත්වයකට සාප කරන්න. ඔබට බෑ මේ ලෝකෙින කිසිම සත්වයකට ගහන්න බයින්න දොස් කියන්න කිසි දෙයක් කරන්න. ඔබට සද්ද නැති ඉන්න වෙනවා. ඔය ලෝක සත්‍යය ඔබ ගාවට අරගෙන ඉන්නේ මොනවද? ඉතින් ඔබගේ විපාකනේ. ඔබගේ විපාක නම් ඔබ ගාවට අරගෙන ඉන්නේ පින්විතනි හොඳ විපාකේ අරන් එනකොට එයාට ඇලෙන්නයි. නරක විපාකේ අරන් එනකොට එයාත් එක්ක ගැටෙන්නයි යනවා කියලා කියන්නේ හරියට පින්විතනි අර ලියුම් මහත්තයට ගහනවා වගේ වැඩක් නෙමෙයිද? ඔබ හොඳට හිතලා බලන්න. මොකද පින්විතනි අපි මේ දේවල් හොඳට මෙනෙහි කරලා බලන්න ඕනේ ඇයි තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙන්නේ කියලා. නැතුව මේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. ඒක නිසා අපි කාටවත් හිංගිහිංසා හැම කරන්න හොඳ නැහැ. එතනට ගියාට පස්සේ පින්වතුනි ඒක නිවන් දකින්න ක්‍රමය නෙමෙයි. නිවන් දකින්න ක්‍රමවේදය තුල අපිට වැටහෙන්න ඕනේ ඇයි? එතකොට අපිට තේරෙන්න ඕනේ මේක සාර දහමක්ද අසාර දහමක්ද කියලා. මේ ලෝකේ දහම් දෙකයිනේ තියෙන්නේ. එකක් සාර දහම අනිත් එක අසාර දහම. සාර දහම කියලා කියන්නේ පින්වතුනි යමකින් අපි පෙළෙනකොට දුකටපත් වෙලා ඉන්නකොට එයින් නිදහස් වීම උදෙසා කරන යම් වැඩ පිළිවෙලක් තියෙනවා නම් අන්න ඒක සාර දහම. අපි යමකින් පෙළීලා ඉන්නකොට දුකටපත් වෙලා ඉන්නකොට කොච්චර කළත් අපිට එතනින් මිදෙන්න බැරි වැඩ පිළිවෙලක් තියෙනවා නම් අන්න ඒක අසාර දහම. ඉතින් මේ ලෝකේ දහම් දෙකයි තියෙන්නේ. සාර දහමයි අසාර දහමයි. එහෙනම් දැන් අසාර දහම කියන එක පින්වතුනි තේරුමක් නෑ කරලා. එහෙනම් අපි හොයලා බලන්න ඕනේ අපි මේ කරන කියන මේ හිතන දේවල් සාර දහමටද අයිති වෙන්නේ අසාර දහමටද අයිති වෙන්නේ. පියුම් මහත්තයා අරගෙන එනකොට පින්වතුනි අර දඩේ ගෙනාව නේද ඔබ කයට ගහනවා කියන එක පින්වතුනි ඒ කාන්තේම සාරකද්ද අසාරකද්ද කියන්න. අසාරක. මොකද හේතුව දඩේ නොගෙව ඉන්න බෑ නේද එතුමට ගැහුවයි කියලා. දඩේ ගෙවන්න වෙනවා. එහෙනම් එතුමට ගහන්න වැඩක් නෑ. එහෙනම් එතුමට ගහනවා කියන වැඩ පිළිවෙල ඒ කාන්තේම අසාර දෙයක්. අසාර දෙයක් නම් පින්වතුනි මොට්ටේක් නෙමෙයි නම් කරන්නේ. ඕකයි තියෙන්නේ. අපි දැනගන්න ඕනේ අසාර දෙයද සාර දෙය කියලා. සාර දෙය නම් කරනවා අසාර දෙය නම් කරන්නේ. ඔන්න ඔතන ඉන්න. දැන් බලන්න ඔබගේ මේ මුළු ලෝකෙම මං කෑලි දෙකකට ගෙනල්ලි වෙනවා. දැන් ඔබට කරන්න ටිකක් කිව්වා නොකරන්න තව ටිකක් කිව්වා. ඔන්න ඔබට කරන්න පුළුවන් පින්වතුනි ඔබ නිවනින් කෙලවර වෙනවා. මේ තථාගතයන් වහන්සේගේ දහම පින්වතුනි මේ අල්ප මාත්‍රයේ තියෙන නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ එච්චරයි. ධර්මස්කන්ධ 84000ක් ඇති. නිවන් දකින්න ඕනේ මේ බොහොම මාත්‍රයයි. හැබැයි ඒක ඔබ හොඳ අවබෝධයෙන් යුක්තව කරන්න ඕනේ. එහෙනම් හැම වැඩක්ම පින්වතුනි ඔබ හොඳට බලන්න මේක සාර උදයක්ද අසාර උදයක්ද කියලා. එහෙනම් අද අපිට හොඳාකාරව පේන්න තියෙන දේ තමයි පින්වතුනි අපිට මොකක් හරි දෙයක් ඔබට මොකක් හරි දෙයක් එනවනම් හොඳ දෙයක් හෝ වේවා නරක දෙයක් හෝ වේවා ඒ කාන්තෙන් මේ දේ ඉන්නේ මොකක් නිසාද? තමන් කරගත්ත කර්මයට අදාළ විපාකේ නිසා. එතකොට පින්වතුනි එහෙනම් මේ විපාකේ ගෙනත් දෙන එක්කෙනත් එක්ක රණ්ඩු අල්ලන්න යන්න එපා. ඒක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ පින්වතුනි විපාකේ ඩබල් වෙන එක විතරයි. අර එන ලියුම් මහත්තයාට ගැහුවොත් එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ පින්වතුනි? ඒක නඩුවක් දාලා ඉවරලා ඒ නඩුවට තවත්
දඩයක් වැඩිපුර ගෙවන්න වෙනවා. එහෙනම් 1 2 වෙලා ගෙවන්න වෙන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. ඔනේ පුංචි දේ බලන්න කල්පනා කරලා හොඳ ආකාරව. එහෙනම් දැන් මට කියන්න පින්විතනි ඔබට බයින්න හිතන එක්කෙනෙක් මේ ලෝකේ. දැන් ඔබ මේ සාර අසාර දහම් දෙක හරියට තේරුම් ගත්තා නම් මට කියන්න පින්විතනි ඔබට බයින්න හිතන එක්කෙනෙක් මේ ලෝකේ. ඉතින් එක්කෙනෙක්වත් නැහැ. ඉතින් ඔබ බයිනවා කියලා කියන්නේ පින්විතනි ඒක ඩබල් කරගෙන මෝඩකමක් කරගන්න. එතකොට ඒක අසාර දහම් කුලකයට වැටෙන්නේ තේරුමක් නැති වැඩක්. මේ තේරුමක් නැති වැඩක් කරන්න වෙන්නේ පින්විතනි තව තවත් තමන්ව මේ දුකෙහිම ඇතුළට ගිලී යන එක. තවත් මහා පිළීමකටපත් වෙන එක. ඒක නිසා ඔබ ඔන්න ඔය කාරණා ගැන හොඳට මෙනෙහි කරන්න පින්විතනි. එතකොට ඔබට පුළුවන් මේ ඔය දේවල් ඉවසා දරාගෙන ඉන්න. ඔය අද වෙලා තියෙන්නේ මේවා ඉවසලා දරාගෙන ඉන්න බැරි කම නිසා පින්විතනි මොකද කරන්නේ අර මේ මට මෙච්චර දඩයක් ගෙවුවනේ කියලා. අර එන ලියුම් මහත්තයාට ගහන වැඩපිළිවෙලක ඉන්නේ. මේ කවදාකවත් ඒක කරලා වැඩක් නැති බව ඔබ දන්න නිසා පින්විතනි ඒක නොකර ඉන්න. අදිස්නාන කරන්නේ නැහැ මම මාත්‍රයක්වත් කරන්නේ නැහැ. කොච්චර කළත් කරන්නේ නැහැ. මොකද නිවන් දකින්නවා කියලා කියන්නේ මේ නිවන පූර්ණේ කරන්න යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක කරන්න යන කෙනා අප්‍රමාණ කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීම කරන්නේ නැතුව නිවන ගෙදරට ගෙනහල් දෙනවා කියලා එimhe හිතාගෙන ඉන්න එපා කවුරු. ඒක වෙන්නේ නැහැ කවදාවත්. මේක සාක්ෂාත් කරන්න නම් පින්වතුනි මේ උදෙසා කැප වෙච්ච පිරිසක් ඉන්න ඕනේ. ඒකට මම ඔබට කියන්නේ නැහැ සියල්ලන්ම සිවුරු දාගන්න කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද Tamanට බැඳීම් වගකීම් යුතුයකම් තියෙනවා නම් එකපාර සිවුරු දාගන්න එක සුදුසු නැහැ. වගකීම් යුතුයකම් නැත්තම් සිවුරු නොදා ඉන්න එක සුදුසුත් නැහැ. ඉතින් ඒක ලෝක සත්‍යයට ඒවත් ඔබට උරුම දෙයක් නේ. ඒක ඔබ තීරණය කරන්න. හැබැයි කොහොම කළත් පින්වතුනි පැවිදි වුණත් ගිහි වුණත් මේ හැමෝටම යන්න තියෙන එක මඟ. අන්නේ මඟට ඇවිදින්න කටයුතු කරන්න පුළුවන් නම් හරි. මොකද අපේ විපාක අපිට අරගෙන ඉන්නේ. මේ හැම එකක්ම අපේ විපාක. ගිය සතියේ මම ඔබට මේවා මතක් කරලා දුන්නා මම ගිය සතියේ ටික ආපහු මතක් කරලා දෙන්න. මොකද ගිය සතියේ හොඳ සාර දේශනාවක් ඇදුනේ. නමුත් වර්ෂාව නිසා සමහර වෙලාවට ඔබට බාධා වෙන්නේ නැති එක. ඔබ මෙහෙම හිතන්න. එක්තරා පුද්ගලයෙක් ඔබට ගලකින් ගහන්න ඉන්නවා. ඒත් එක්කම පින්වතුනි අකුණක් ගහලා ගල් පර්වතයකට ඒ ගල් පර්වතයෙන් කෑල්ලක් කැඩලාවිල්ලා ඔබට වදිනවා. දැන් අර මිනිස්සයා ඔබට ගලකින් ගහපු එකත් අර ගල් පර්වතයේ කෑල්ලක් කැඩිලා ඇවිල්ලා ඇඟේ වැදිච්ච එකත් ගත්තට පස්සේ දැන් ඔබ ඕකෙන් කාට විතරද බයින්නේ? කාට විතරද බයින්නේ? අර මිනිස්සයාට විතරයි බයින්නේ. ඉතින් ඇයි ගල් පර්වතයට බයින්නේ නැත්තේ? ඇයි ගිහිල්ලා ගල් පර්වතයට ඔළුවෙන් එකක් අයින්නේ නැත්තේ? මගේ ඇඟේ ගල් වැද්දුවා කියලා. එතන ගල් පර්වතයෙන් ඒ කැඩිලා ඇවිල්ලා වැදිච්ච කෑල්ල වැදුනහම රිදුන්නේ නැද්ද ඔබට? රිදුනා. එහෙනම් පින්වතුනි ඒත් ඔබේ උරුමේ නේද ඔය හම්බුනේ? ඉතින් ඔබගේ උරුමේ ඔබට හම්බෙද්දි පින්වතුනි ඔබ ගල් පර්වතයට බයින්නේ නැති වුණාට ඇයි ඒක මිනිස්සෙක් කළා කියලා හිතලා මිනිස්සයට බයින්නේ? ඇයි මිනිස්සෙක් කළා කියලා හිතලා වෛර කරන්න යන්නේ? තේරුමක් නැති වැඩක්. ඔය ආවේ ඔබගේ විපාකේ. අර ගල ගහපු එකයි මොට්ටයා. ඒක සබාධමේ වදකෙක් වුණා. ඔබගේ විපාක ඔබට ගෙනත් දෙන්නේ ඒකේ කර්ම ශක්තියක් ඇති කරගත්ත ගොන් රජෙක් වුණා ඒක. ඒ ධම්ම අවබෝධය නැති නිසා ධම්ම අවබෝධයක් ලබාගත්ත කෙනෙක් පින්විතනි කවදාවත් ඔහෙතන්ට යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මම ඔබට කියන්නේ පින්විතනි ඔබ බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න. කාට හරි ගහන එක විතරක් නෙමෙයි පින්වතුනි කට පාවිච්චි කරලත් පුළුවන් මහා විනාශයක් කරගන්න Tamanට. හිත පාවිච්චි කරගෙනත් පුළුවන් Tamanට මහා විනාශයක් කරගන්න. ඒකයි මම ඔබට හැම තිස්සෙම කියන්නේ පින්වතුනි ඔබට ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා. ඔය ඉගෙන ගන්න එකයි ළමයි හදාගන්න එකයි ඊට පස්සේ ළමයින්ට කන්න බොන්න දීලා රස්සාවල් කරගෙන ඔය ටික විතරක් නෙමෙයි ඔබට තියෙන වගකීම. ඒමත් වගකීම් යුතුයකම් තමයි. හැබැයි ඊට වඩා එහා ගිය මහා ලොකු වගකීමක් යුතුයකමක් තියෙන ඔබට අමතක වෙච්ච. ඒ තමයි පින්විතනි ඔබගේ චිත්ත පාරිශුද්ධිය උදෙසා කටයුතු කරගන්න ඕනේ. නැත්නම් ඔබට මහ විනාශයක් සිද්ධ වෙන්නේ. එදාට කවුරුත් එන්නේ නැහැ. ඒ චිත්ත පාරිශුද්ධිය උදෙසා කියලා කියන්නේ පින්විතනි අධික ලෝභ සහගතයි නම් ඔබගේ හිත වහ ඔබ කටයුතු කරගන්නනේ ලෝභ සහගත තත්ත්වෙන් මිදෙලා යන්න. අධික දේශ සහගත නම් අධික මෝහ සහගත නම් ඔබගේ හිත වහ ඔබ කටයුතු කරගන්න ඔතනින් මිදෙන්න. ඒකට ඔබ කොච්චර කාලයක්ද ජීවිතේ තියන්නේ කියලා ඔබ හිතලා බලන්න. අපරාධයක් කරගන්නේ නැත්නම් පින්විතනේ මොකද වෙන කවුරුත් එන්නේ නැහැ ඔබගේ පිහිටට අන්තිමට ඉතුරු වෙන්නේ ඔන්න ඔය ටික විතරයි. කොච්චර කාලයක ඔබ ලෝභ දේශ මොහ සහගතව කටයුතු කළාද ඒ කටයුතු කිරීම තුළ කොච්චරනම් අකුසල විපාක රැස් කරගත්තද කියන්නේ. ඒ ටික ඔබට ආපහු ගෙනත් දෙනවා කවුරු හරි කෙනෙක්. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම පින්විතනේ හිතන්න ඕනේ කවුරු හරි ඔබට ගහනකොට ඒ ගහන කෙනා ගැන නෙමෙයි. ඔබ ගැන හිතලා බලන්න ඔබට ගහනවද වදිනවද කියලා. ඒකයි අපි ගිය සතියේ සාකච්ඡා කළේ.
කවුරු හරි ඔබට ගහනකොට ඔබේ පැත්තෙන් හිතලා බලන්න ඔබට ගහනවද නැත්නම් ඔබට වදිනවද කියලා. ගහනවද වදිනවද? වදිනවා. ඒ අනිත් එක්කෙනාගේ පැත්තෙන් බැලුවොත් තමයි ගහනවා කියන එක තියෙන්නේ. ඔබගේ පැත්තෙන් බැලුවොත් ඔබට තියෙන්නේ වදිනවා කියන එක. එහෙනම් වදිනවා කියන එක ඇතුලේ පින්වතුනි පුද්ගලයෙක් නෑනේ. ඒක අර ගලකට හෙනියක් ගහලා ඉවරලා වදින ගල් පතුරත් එකයි. තව මිනිස්සෙක් ගහන එකත් එකයි. තව පොඩි ළමයෙක් අඹ ගෙඩියකට ගලකින් ගහනවා ඒක ඇවිල්ලා වදිනවා ඇඟේ. ඒකත් එකයි. ඔබට තියෙන්නේ ඔබගේ විපාකයේ හම්බෙන්න එක විතරයි. ඉතින් ඒක නිසා පින්විතනි ඔබගේ විපාකයේ ඔබට හම්බෙද්දී ඒකට අවනත වෙලා කටයුතු කරන්න. මම ඒකෙන් කියන්නේ සියලුම විපාක එනකම් බලාගෙන ඉන්න කියලා නෙමෙයි. එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හොඳාකාරව දන්නවා අනන්තර සමානතර ප්‍රත්‍ය වලට අනුකූලව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබට පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් යන්තමින් මේ නිවන සාක්ෂාත් කරගන්නකම් සමානතරයක් හදන්න නැතුව ඉන්න. අන්න එතනින් යන්තමින් ගැලවිලා හිටිය හැකියි. හැබැයි ඉතින් හැමදාම සමානතර වෙනස් කර කර ඉන්නවා කියන තැන ඉතින් තේරුමක් ඇති වැඩකුත් නෙමෙයි අන්තිමට. ඒක නිසා තමයි කියන්නේ පිටුනේ ග්‍රහ අපල ආදී වශයෙන් දේවල් වලට කරන්න කියන දේවල් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ ඒකයි. අපි කවදාකවත් ඒවට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නැත්තේ ඒකයි. ප්‍රාණඝාතයක් කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. නමුත් අර දේවල් පිටින් මේ ඍෂිවරු ලෝකෙට පහළ වෙලා ඒ ඍෂිවරුන් විසින් මේ යම් සුවයක් ලබා ගන්න මිනිසුන්ට දේශනා කරපු දේවල්. එහෙනම් ඒවෙන් කෙරෙන්නේ මොකද්ද? හැමතිස්සෙම Tamanට තියෙන සමානතරය වෙනස් කරනවා. ඔබගේ දැඩි ඔලුව කැක්කුමක් ආවට පස්සේ පිටින් පෙනඩෝල් දෙකක් ඔබ බොනවා කියන්නේ පැරසිටමෝල් දෙකක් ඔබ ගන්නවා කියලා කියන්නේ ඒ තුල මොකද කරන්නේ? ඔබ සමානතරය වෙනස් කර ගන්නවා අර කර්ම ශක්තියට තවදුරටත් බහින්න බැරි වෙන්න. ඔබ මොකක් හරි මෙඩිකල් චෙකප් එකක් කරගන්නවා කියලා කියන්නේත් එහෙම වැඩ දෙලිවලා. එහෙනම් ඒව නොකර ඉන්න කියලා කියනවා එහෙම නෙමෙයි. ඔබට පුළුවන් මට්ටමින් සමානතර වෙනස් කරගන්නේ අනන්තර බහින්නේ නැති වෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න පින්වතුනි මේ සමානතරේ හැදුනට පස්සේ අනන්තරේ බහිනවා ඒ ලියුම ගේන කෙනාට ගහන්න දොඩන්න බයින්න යන්න එපා. අද මේ වැඩි හරියක් වෙන්නේ ඔන්න ඔය දේ. මොකද මේක අවබෝධයක් නැති නිසා. එතකොට ඒ කාන්තේම සාර දහමක් දරාගෙන ඉන්න පිරිස් නෙමෙයි නේද ඔය. සාර දහමක් දරාගෙන ඉන්න කෙනා නම් සාර උදේනේ හැමතිස්සෙම කරන්නේ. සාර උදේ කියලා කියන්නේ මේ ඇසුරු කිරීමෙන් මේ දුකට පිළියමක් ලැබේ. අසාර උදේ කියලා කියන්නේ මේක කොච්චර ඇසුරු කළත් මේ දුකට පිළියමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් යමෙක් අසාර උදේ ඇසුරු කරනවා කියලා කියන්නේ තාම සම්මාදිට්ඨියටපත් වෙලා නැහැ නේද ඒ කෙනා. නිරන්තරයෙන්ම හිත නැඹුරු වෙන්නේ අර අසාර උදේම ඇසුරු කරන්න නම්. ඒ කියන්නේ ආ සාර උදේත් අසාර උදේත් කියන දේ වෙන් කරගෙන හඳුනගෙන නැහැ නේද තාම. ඔබ වෙන් කළා හඳුන ගන්න. හැම තිස්සෙම විශ්ලේෂණය කරලා බලන්න පින්විතනි මේ තැන්වල මොනවද මේ තියෙන්නේ කියලා. හරියටම විශ්ලේෂණය කරලා බලලා ඉවරලා ඒකට අනුව කටයුතු කරගන්න. කවදාක්වත් පින්විතනි එන කර්මයට එන විපාකයට තව කර්ම රැස් කරගන්න යන්න එපා. ඉවසගෙන ඉන්න. කර්ම රැස් කරගත්තත් කමක් නැහැ නේ පින්විතනි. ඒකෙන් ප්‍රතිඵලයක් තියෙනවා නම්. නමුත් ප්‍රතිඵලයක් නැහැනේ. දැන් අපි හිතමුකෝ එක්කෙනෙක් ගලක් ගහන්න ඉන්නවා. එයා ගල ගහන්න හදනකොට මොකද වෙන්නේ? ඔබ ගල ගෙඩියක් අරන් ඒකට ගැහුවා. දැන් හරි සතුටුයි. ඔන්න ඉතින් මට දැන් සතුටින් හිටිය හැකි කියලා. දැන් විපාකෙ ගෙවුනද? දැන් අර ඔබට ඉන්න තිබිච්ච විපාකෙ දැන් ගෙවුනද? නැහැ. ඔබ කලේ ලියුම මගේ එනකොට මොකද කළේ? යන්න අරු දඩයක් අරන් එනවා කියලා කාව හරි ධම්මල ඉවරලා ලියුම මහත්තයා මරලා දැම්ම මගදී. දැන් හරි. දැන් ලියුම එන්නේ නැද්ද? දැන් ඒ වෙලාවේ ලියුම එන එකක් නැහැ. ඊට පස්සේ තව සතියකින් විතර මොකද වෙන්නේ? ආයෙත් අර ලියුම එයි. ඒ එන තවත් එකක් එක්කේ මොකද්ද? උසාවි නියෝගිකුත් එක්ක ඇවිල්ලා ජීවිතාන්තෙත් එක්ක හිතහන් කියලා. මේ තේරුමක් නැති වැඩක් කියලා ඔබට වැටහෙනව නේද? ඒක නිසා පින්වතුනි පුළුවන් නම් සමානතර වෙනස් කරගන්න. සමානතර වෙනස් කර ගැනීම උදෙසා අන්‍යයන්ට හිංසා පීඩා කිරීම කියන තැනට එන්න එපා කවර කවදාකවත් තව කෙනෙකුට දොස් පරොස් නගන තැනට එන්න එපා. ඒක නොකර ඉන්න පින්වතුනි ඒක නොකර ඉන්නවා කියලා කියන්නේ මම කියන හින්දා නෙමෙයි තථාගතයන් වහන්සේ දෙසූ නිසා නෙමෙයි. ඔබ මේක අවබෝධයෙන් කරන්න. වැඩක් ඇති දෙයක් නම් කරන්න ප්‍රශ්නයක් නැහැ. වැඩක් නැති නිසායි කරලා වැඩක් නැත්තේ. වැඩක් තියෙනවා නම් කරන්න මම මොකුත් කියන්නේ නැහැ ඒකට. අසාරූ දේ කරන්න එපා පිළිදෙන. මොකද අසාරූ දේ කරන්නේ කෙලතොල්ලෝ. ඒගොල්ලෝ තේරෙන්නේ නැති නිසා කිසි දෙයක් සාරද අසාරද මොකුත් තේරෙන්නේ නැහැ. නැත්තම් පෘථග්ජන පිරිස. මොකද සාර අසාර කියන වචන දෙක මොනවද කියලාවත් දන්නේ නැහැ. සාර දේවල් මොනවද අසාර දේවල් මොනවද කියලා වැටහෙන්නේ නැහැ. මොකද දුක්ඛ ආර්ය සත්‍ය දැකලා නැහැ.
දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දැකලා නැහැ. මේ එකක්වත් දැකලා නැති නිසා පින්වතුනි ඒකුන් ඔහි අර පිරිසංගත සත්තුසේ ජීවත් වෙනවා. ඒ වෙලාවට මොකද්ද කරන්න හිතෙන්නේ ඒක කරනවා. ඒක කරන්නේ හොඳක්ද නරකක්ද ඒ එකක්වත් අදාළ නැහැ. ඒ වෙලාවේ සුවේ උදෙසා යමක් කෙරෙන්න තියෙනවා නම් අන්න ඒක කරනවා. මොකද ඒ තරම් පිළීමෙන් ඉන්න මිනිස්සයා පිළීමෙන් නිදහස් වෙන්න හදනවා මිසක් ඒ පිළීමෙන් නිදහස් වෙන්න අත උස්සනකොට ඒ අත වැදිලා තව කෙනෙක් මැරෙන්න ඉන්නවද කියලා බලන්නේ නැහැ. මොකද ඒ තරම් පෙළෙනවා. ඉතින් ඒ අයට අනුකම්පා කරනවා හැරෙන්න පිඟුතුනි වෙන කරන්න දෙයක් නැහැ නේද? දැන් ඔබගේ වත්තේ ඕනේ තරම් කූඹිය ඇති. ඔබ ඇවිදගෙන යනකොට සමහර වෙලාවට කූඹියක් එල්ලෙනවා කකුලේ. ඒ එල්ලෙනකොට පිඟුතුනි ඒකව වැටෙන්න යනකොට ඒක මොකද කරන්නේ? ආ කකුල් වලින් විතරක් නෙමෙයි ඌ කටියොත් හපාගෙන අල්ල ගන්නවා. ඒ උට තේරෙන එක දැන් එතනින් එහාට උට තේරෙන්නේ නැහැ. වෙන මොනවයි කියලා කරන්නද ඒක? ඉතින් ඒකට අනුකම්පාවක් දක්වන ඔබ හිමීට ඒකව අරන් දාන්න ඕනේ. ඒකට කිසි අනුකම්පාවක් නැත්නම් මාව රිද්දුවා කියලා මොකද කරන්න තියෙන්නේ? අනික් කකුලෙන් තද කරලා අයින් කරනවා. එතකොට ඒකව රෝල් වෙලා යනවා. රෝල් වෙන්නේ මස්තික. ඔන්න ඔය තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඔබට අනුකම්ප ඕනේ පින්විතනි ඔබ ඇත්තට මේ ධර්ම අවබෝධ කරගත්තා නම්. එහෙම නැත්නම් ඔබ වහ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවට ලක් වෙලා වහ මේ ධර්ම අවබෝධ කරගන්න. මේ ධර්ම අවබෝධ කරගෙන පින්විතනි සාර උදේ විතරක් කරන්න අසාර උදේ නොකරේ. අද අදිස්ථාන කරගන්න. මම සාර උදේ විතරයි කරන්නේ. මේ ලෝක සත්‍යය මට මොනතරම් දේවල් කිව්වත් මම සාර උදේ විතරයි කරන්නේ. නිවනට අදාළ යමක් තියෙනවා නම් ඒක විතරමයි මම කරන්නේ. එතකොට නිවීමට අදාළ යමක් කියලා කියනකොට පින්විතනි එතන තියෙනවා මේ රාග දේශ මෝහ ඇතුළෙම තියෙනවා පින්විතනි ඔය තියෙන ඔක්කොම කෙලෙස් පහළ ටික. අද ඔබ අවඩක් අසාධාරණයක් ලෝක සත්‍යයට කරන්න හිතාගෙන හරි ඉන්නවා නම් පින්විතනි ඔය ඔක්කොම අර ටික ඇතුලේ තියෙනවා. ඒක නිසා ඔබ පුළුවන් තරම් පරිස්සමෙන් කටයුතු කරන්න ඔබට ඇති පදන් එයි. කවදාවත් හිතන්න එපා ඔබට මේ සාන්තුරෙක් විදිහට තවත් ඉන්න හම්බ වෙයි කියලා ලෝකේ. එහෙම ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඇති පදන් එයි. හැමදෙස්සම කල්පනා කරලා බලන්න ඕනේ ඇයි මගේ ඔළුව පැලුවේ නැත්තේ තාම? ඇයි මගේ අතපය කපලා දැම්මේ නැත්තේ තාම? මොකද මම සසරේ කරලා තියෙන ඒවා හැටියට ඕව ඔක්කොම පරිසම් දෙන්න ගියොත් එහෙනම් මට ඉන්නවත් හම්බ වෙන්නේ නැහැ මේ අද්දවේ. ඔන්න ඔතන ඉඳගෙන තමයි පින්විතනි කටයුතු කරන්න තියෙන්නේ. කවදාකවත් හිතන්න එපා මේ සංසාරේ මම හරිය සාන්තුවරයෙක් විදියට ආවේ. මේ ඉපදිලා අද මේ දක්වා ගමනත් හරියම සාන්තුවරයෙක් විදියට තමයි මේ ගමන මම ඇවිදලා තියෙන්නේ. ඒක නිසා කවුරු හරි මට මොන හරි අදන්තේට්ටමක් කරනවා නම් ඒක හරිය අසාධාරණයි කියලා. ඒ තන්ට කවදාකවත් හිතන්න එපා පින්විතනි අපි කවුරුත් එහෙම ආපුවයි නෙමෙයි. මුගලන් මහරහතන් වහන්සේ එක්තරා කාලෙක අනන්ත සංසාරේ එක්තරා කාලෙක පින්විතනි තමන්ගේ අන්ධ අම්මටයි තාත්තටයි පොළොවලින් ගහලා මරන්න තරම් සාහසික වුණා නම් දැන් මම මේ කියන එක ඔබට හිතන්නව පුළුවන් එකක්ද කියලා කියන්න මට. තමන්ගේ වයසට ගිය අන්ධ අම්මටයි තාත්තටයි අනේ අම්මේ හොරු ගහනෝ කියලා අනේ තාත්තේ හොරු ගහනෝ කියලා පොල්ලක් අරගෙන පින්විතනි මැරෙනකන් සඩිබාන්නේ ඔබට පුළුවන්ද? හිතන්නවත් පුළුවන්ද? ඕක දිහා බලන් ඉන්නවත් පුළුවන්ද? බලන්න කොච්චර සැඩ බවට පත් වෙච්ච හිතක්ද ඒ කාලේ තිබිලා තියෙන්නේ කියලා. එහෙනම් එච්චර සැඩ බවට පත් වෙච්ච හිතක් පින්විතනි මහා මෘදු හිතක් බවට පත් වෙලා ඉරලා අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්ත නේද යම් කාලයක? කල්ප ගානකින් හරි ඒ தත්ත්වයටපත් වුණානේ. එහෙනම් නිකමට හිතලා බලන්න පිටුදින ඒ උත්තරීතර අරිහතුන් වහන්සේගේ අතීත කාලයක් කොහොම තිබුණා නම් ඔබගේ අතීත කාලවල කොහොම නොතියෙන්නේ නැද්ද? එහෙනම් අපි මොකද්ද මේ ලෝක සත්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද අපි ලෝක සත්‍යයට කියන්නේ? ඇයි උඹලා අපිට හිංගි හිංසා කරන්න කියලා අහන්නත් දෙයක්ද ඔය? ආයි අහන්න දෙයක් නැහැ නේද? ඇයි උඹලා අපිට හිංගි හිංසා කරන්න කියලා? හිංගි හිංසා කරන්න හේතුව අපිම දන්නවා. ඒකයි ස්වභාවය. පිටුදින අනන්ත සසරේ කරගත්ත දේවල් මෙච්චරයි කියලා කියන්න බෑ. එක්තරා උත්තරීතර ස්වාමීන් වහන්සේ නම බැලුවලු ඒ උත්තරීතර ස්වාමීන් වහන්සේට ඇයි කියලා උපසම්පදා වෙන්න බැරි වුණේ. උන්වහන්සේ උපසම්පදා වෙලා ඉඳලා නැහැ. උන්වහන්සේ බැලුවල ඇයි උන්වහන්සේට උපසම්පදා වෙන්න බැරි වුණේ කියලා. ඒ බලනකොට පින්විතනි උන්වහන්සේ දැක්කලු එක්තරා අතීත අද්භවයක ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙලා උපසම්පදා සීලය ආරක්ෂා කරගෙන යනකොට යම් කිසි කාන්තාවක් නිසා ඒ කාන්තාවට වසඟ වීම තුළ උපසම්පදාව අතහැරලා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ නියම ලෙස උපසම්පදාව අතහැරලා අර කාන්තාවත් එක්ක යන්න ගිහිල්ලා ඒ කරගත් එකේ විපාක විදිහට පින්වතුනි උන්වහන්සේගේ අවසාන අද්දවයට පැමිණිලා උන්වහන්සේට උපසම්පදාව වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එතකොට හිතලා බලන්න පින්වතුනි එහෙනම් මේ අනන්ත කල්පේ මොනව කරගෙන නැද්ද අපි කියලා. මේ අනන්ත සංසාරේ මොනව නොකරගෙන නැද්ද කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ එන කිසි දෙයකට පෙරලා දෙයක් කරන්න උත්සාහ කරන්න එපා. ඔබ බුද්ධ භූමිය තුල ඉන්න කෙනෙක් නම්
බුද්ධ භූමිය තුල නෙමෙයි නම් පින්වතුනි මං ඇත්තටම කියන්නම් අමනාප වෙන්න එපා. ඔබ අපි යන පාර යන අය නෙමෙයි. ඒකද වචන දාගන්න එක්ක දායකයෝ හෝ වේවා උපාසක උපාසිකා හෝ වේවා. මම කියන්නේ ඔබ අපේ දායකයෝ නම් නෙමෙයි. ඔබ බුද්ධ භූමිය තුල නෙමෙයි නම් ඉන්නේ. ඔබ බුද්ධ භූමිය තුල ඉන්නවා නම් 10ක් හරි කමන්නේ අන්න අපේ දායකයෝ අන්න අපේ උපාසක උපාසිකා ඇත්තෝ අපිට පිටට ඉන්න. සිව්පසෙන් සංග්‍රහ කරන ඒ පිරිස කියලා අපි බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. එහෙම නැති කවුරු හරි ඉන්නවා නම් පින්විතනි මේ බුද්ධ භූමියෙන් එපිට කවුරු හරි ඉන්නවා නම් පින්විතනි ඒ කිසිම කෙනෙක් අපේ දායකයෝ නම් නෙමෙයි. අමනාප වෙන්න එපා ඒකට. මොකද ඔලු ගෙඩි ගන්න නෙමෙයි පින්විතනි වැදගත් වෙන්නේ. කොහොම හරි එකෙක් හරි නිවස් දකින්නවා නම් අන්න ඒකයි වැදගත් වෙන්නේ. මේ සතර අපායෙන් මිදලා ගිහිල්ලා මේ උත්තරීතර නිවන සාක්ෂාත් කරගන්න වැඩ පිළිවෙල කිව්වොත් නම් අන්න එච්චරයි ඕනේ වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය මේ පූර්ණේ වීම උදෙසා අවශ්‍ය යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් අන්න ඒකමයි පින්වතුනි අපි විසින් කළ යුත්තේ. මම ඒකයි ඔබට කියන්නේ මේ දේවල් හොඳට අත්දැකලා මේ කියන්නේ. ඒක නිසා ඔබ තරයේම අදිස්ථාන කරගන්න ගෙදරට ලියුම් ගේන්න ලියුම් මහත්තයට ගහන්නේ නැහැ කියලා ආයි කවදාවත්. කිසිම හේතුවක් නිසා මොන වේදනාත්මක ලියුමක් ගෙනාවත් මොන දේ ගෙනාවත් ඒක ඉවසා දරා ගන්නවා. මම කරපු දේ මට එනව හැරෙන්න ලියුම් මහත්තයා කරපු එකක් නෙමෙයි මේක. ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් බලන්න ඕනේ අනේ මං කරපු එක මට ගේන්න මේක කොච්චරනම් දුක් විඳින්න ඕනේද දැන්. එහෙනම් පින්විතනි ලියුම් මහත්තයාට සලකන්න ඕනේ නැද්ද කියලා හිතලා බලන්න. Tamanට ගහන්න දොඩන්න බයින් යන අයට පින්විතනි මෙත් වදනවා හැරෙන්නේ ඒ අයට වෛර කරනවා කියන්නේ මොන තරම් අපරාධයක්ද කියලා හිතලා බලන්න ඔබ. කවදාක්වත් ඒක කරන්න සුදුසු දෙයක් නෙමෙයි නේද කියලා හිතලා බලන්න. මොකද හැමතිස්සෙම පින්විතනි වෙන්න ඕනේ දේ තමයි Tamanට යම් කිසි පුද්ගලයෙක් විසින් Tamanට දෙයක් කළා නම් ඒකට ප්‍රතිඋපකාර දක්වන කෙනෙක් බවට පත් වෙයි. එතකොට ප්‍රතිඋපකාර දක්වන කෙනා කියලා දකින්නකොට පින්විතනි සමමෙත පතුරවන්න කියලා සතාගතයන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය කරුණ නිසා. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අර හොඳ එක ගේන එක්කෙනානේ යාළුවා අනිත් එකා කොහෙද යාළුවා වෙන්නේ කියලා හිතන්න පුළුවන්. හොඳ එක ගෙනාපු එක්කෙනා විතරක් නෙමෙයි පින්විතනි හොඳ නරක දෙකම ගේන කෙනාට ඔබ සලකන්න පුරුදු වෙන්න. ඒ මට්ටමින් උදව් උපකාර කරන්න පුරුදු වෙන්න. කවදාවත් ඔය දෙන්නව ભેද කරන්නේ. ඒ කියන්නේ ඔය දෙන්නව ભેදයක් විදිහට සලක ගන්න එපා. තමන්ගේ කුණු තමයි ඔය ගේන්නේ ඔක්කොම. තමන් කරගත්ත ටික තමයි පින්විතනේ අදාළ විදිහට අරගෙන එන්නේ. ඒක නිසා ඔන්න ඔය දහම් කරුණ අද ගෙදර ගිහිල්ලා හොද්දට මෙනෙහි කරන්න. මේ මුළු සතියක් තිස්සේ මාසයක් තිස්සේ මෙනෙහි කරන්න. මෙනෙහි කළා පින්විතනේ ඔබ යථාර්ථයකට එන්න. යථාර්ථ අවබෝධයකට එන්න. ඒ අවබෝධයට ආවට පස්සේ ආයේ බුදුහාඳුරෝ කියපු නිසායි මම මේක කරන්න කියන තැනට එන්න අවශ්‍ය නැහැ කාටවත්. කළ වැඩක් නැති නිසායි කරන්නේ නැත්තේ කියන තැනට එන්න හැමතිස්සෙම. තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන විශේෂත්වය ඒකයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ කියපු නිසායි අපි මේක කරන්නේ කියන තැන තථාගතයන් වහන්සේ ශාසනයේ නැහැ. ඔබ කවුරු හරි මේ දේවල් කරන්නේ තථාගතයන් වහන්සේ කියපු නිසා මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙනවා මහා සංඝරත්නය අපිට නිරතර මේක කියනවා කියන ඒකින්ද කරන්න යන්න එපා. ඒක වැඩක් නැහැ. Taman අවබෝධ කරගන්න මේ කළ යුතු දෙයක් මේ නොකළ යුතු දෙයක්. එහෙනම් කළ යුතු යමක් තියෙනවා නම් ඒක කරන්න නොකළ යුතු යමක් තියෙනවා නම් ඒක කරන්න එපා. ඔබ හැම කෙනාම මම ඒකනේ කිව්වේ ඔබ කිසිම කෙනෙක් කෙලතොල්ලෝ නෙමෙයි. ඔබට මොලයක් බුද්ධියක් තියෙන පිරිසනේ හැම කෙනාම නොකළ යුතු දේවල් මොනවද කියලා ඔබ හොඳ ආකාරව දන්නවනේ. ලෝභය කියලා කියන්නේ අකුසල ධර්මයක් කියලා දැනගන්න කීයට අරගෙන ඉස්කෝලේ යන්න ඕනේද? ලෝභයටපත් වෙන කෙනා ප්‍රාණඝාත ආදී මහා පාප කර්ම කරනවා කියලා දැනගන්න කීවසට ඉස්කෝලේ යන්න ඕනේද කියලා ඔබ හිතලා බලන්න. කරන්න තියෙන දේ තමයි පිටින් මේවා ටිකක් මෙනෙහි කරලා බලන්න. නිකන් ඔය මේ අහන්නම් වාලේ අහගෙන ඉඳලා අපි අද හොඳ බණක් ඇහුවා කියන තැන ඉන්නේ නැතුව. මේ කියන ඒවා හොඳ ආකාරව මෙනෙහි කරලා බලන්න. මේ මෙනෙහි කරලා බලනකොට ඔබට වැටහිලා යයි. ඒ වැටහීමට ඔබපත් වුණා නම් එතනින් එහාට ප්‍රශ්න ඉවරයි. කවදාකවත් දකුණු කකුලේ තියෙන තුවාලට වම් කකුලේ බේත් බඳින පිරිසක් බවට පත් වෙන්න එපා. ඒ ආර්ය පිරිස නෙමෙයි. ඒ පෘථග්ජන ස්වභාවයේ හැටි. මොකද හේතුව තුවාලේ කොයි කකුලේද කියලා දන්නේ නැති නිසා කකුල් දෙකේම බේත් බඳගෙන ඉන්න මට්ටමක තමයි එයා ඉන්නේ. ආර්ය පිරිස කියලා කියන්නේ පිටුදින කකුලේ මොන කකුලේද මේ තුවාලේ තියෙන්නේ කියලා හරියට අවබෝධ කරගත්තා. ඒකයි කරුණෙන් කරුණ ඔබ හරියට වටහා ගත්තා නම් පින්විතනි ඔය ප්‍රශ්න එකක්වත් ඔබට එන්නේ නැහැ. ඔබ මේ හසල යන්න උදෙසා මේ තියෙන දහදුරා වැඩ ටික කරගන්නේ නැහැ. නැත්නම් වෙන්නේ මොකද්ද? ඔබට එක්කෙනෙක් කව හරි බැන්න නම් එහෙම පින්විතනි ඔබ 10 දෙනෙකුට පයින්නවනේ අනිත් පැත්ත හැරිලා. හොඳට කල්පනා කරලා බලන්න එහෙම නැද්ද කියලා. එක්කෙනෙකුට බැන්න නම් 10 දෙනෙකුට බයින්නන ඔබ අන්තිමට එක්කෙනෙක් ඔබට බැන්න කියලා. ඒ තැනට එන්න එපා කවදාවත්. එහෙනම් දැන් ප්‍රත්‍යක්ෂ අවබෝධය තුල ඒක නොකර ඉන්න. මම කියනවට එහෙම නෙමෙයි. හැබැයි ඔබට හිතෙනවා නෑ ඒක හරි සාර වැඩක් මේක කළා නම් මගේ දුකට පිළියම තියෙනවා කියලා කරලා දාන්න. මෙච්චර කාලයක් ඔන්න ඔය කියපු අවිද්‍යාව නිසා තමයි පිටින් මේ සසරේ අපි ආවේ. මාත්‍රයක්වත් මෙනෙහි කරන්නේ නැතුව අවබෝධ කරගන්න නැතුව ඔහේ ආවා ඉන්නම් වාලේ.
ඒ එන්නම් වාලේ ආපු නිසා පින්විතනි අපිට මේ කියන ගිනි ටික ඔක්කොම උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ අන්තිම අද්දවේ කරගන්න උත්සාහ කරන්න සියලු දෙනා. අන්තිම අද්දවේ කරගන්න උත්සාහ කරන අතර පින්විතනි මේ අන්තිම අද්දවේ මට විඳින්න තියෙන දේවල් මම විඳගෙන ඉන්න වෙන කරන්න දෙයක් නැහැ. පුළුවන් තරම් උත්සාහ කරනවා සමානතර වෙනස් කරන්න. හැබැයි මේ වෙනස් කරන සමානතරය තුලින් තව කෙනෙකුට හිංසාවක් වෙන නම් මම ඉඩ තියන්නේ නැහැ. හොරමෙර වංචාවක් සුරාසු දුරාචාරයක් කෙරෙන්න නම් මම ඉඩ තියන්නේ නැහැ. දැන් දුප්පත්කම කියන එක පින්විතනි තමන්ගේ ජීවිතේට එනකොට ඔය දුප්පත්කම කවුද දැන් අරගෙන ඉන්නේ ඔබගේ ජීවිතේට? දැන් කාගේ කද්ද දැන් දුප්පත්කම ඔබගේ ජීවිතේට එනවා කියන්නේ දැන් කාගේ කද්ද එන්නේ? කම්මස්ත කෝම්හි කර්මය ස්වකීයයි. ඒක හොඳට මතක තියාගන්න. තමන් කරගත්ත කර්මය තව කෙනෙකුට පරිසම් දෙන්නේ නැහැ. තමන් කරගත්ත කර්මයට අදාළ විපාකේ තමන්ටම තමයි එන්නේ අනිවාර්යයෙන්. එහෙනම් ඒක ඒකාන්තයෙන්ම අපිට විශ්වාස නම් ඔබට දුප්පත්කමක් එනවා කියලා කියන්නේ පිටින් තමන් කරගත්ත ටික නේද දැන් තමන්ට එන්නේ. එහෙනම් තමන් කරගත්ත ටික තමන්ට එනකොට පිංගුසුනි දැන් ඕකෙන් සමානතරේ මම වෙනස් කරන්න ඕනේ කියලා හිතාගෙන බూరు ගහන්න ගියොත් කොහොමද? සුරාසුදු දුරාචාර කරන්න ගියොත් මොකද වෙන්නේ? බොරු කේලම් පරුස වචන හිස් වචන කියලා මිනිසුන්ගේ මුලාවටපත් කරන වැඩ පිළිවෙලටපත් වුණොත් මොකද වෙන්නේ? ප්‍රාණඝාත ආදී වශයෙන් දේවල් සත්ත්ව හිංසා හිංගි හිංසා කරන වැඩ පිළිවෙලකටපත් වුණොත් මොකද වෙන්නේ? අර සමානතරේ වෙනස් කරගත්ත විදිය වැරදි නේද? තමහරට తాවකාලිකව වෙනස් කරගන්න පුළුවන් වෙයි. නමුත් මේක ඉතින් මේකෙන් උදා වෙන ගින්න මෙච්චරයි කියලා කියන්න බෑනේ. ඉතින් ඒක නිසා මේ දේවල් හරිය පරිස්සමෙන් අපි කටයුතු කරන්න. සියලුම දෙනා ඒ ගැන හරිය පරිස්සමෙන් කටයුතු කරන්න පිංගුසනි ඔබ කරන කියන හිතන හැම වෙලාවකම හොඳාකාරවම බලන්න. ඔබ මේ කරන කියන හිතන මේ දේවල් වලින් ලෝක සත්‍යයට අයහපතක් වෙනවද Tamanට අයහපතක් වෙනවද කියලා. ලෝක සත්‍යයට Tamanටත් අයහපතක් වෙනවා නම් පිංගුසනි කවදාකවත් ඒ දේ කරන්න කියන්න හිතන්නවත් හිතන්න එපා. එතනින් මයින් කළා දාන්න. පරිප්පුයි බතුයි කාලා හරි අපි ඉන්නවා කියන තැන ඉන්න. තමන්ගේ අහිංසක දරුවන්ට පිළිතුරු මේ යථාර්ථවත් දහම දෙන්න කියලා කියන්නේ ඒකයි. ඒක උන්ට පොඩි කාලේ ඉඳලා කියලා දෙන්න පුතේ පරිප්පුයි බතුයි කාලා හරි මගෙන් තව කෙනෙකුට අසාධාරණයක් නම් වෙන්න මම ඉඩ තියන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න කියලා. ඒක උගන්වන්න දරුවන්ට. නැත්නම් පින්විතනි මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ අවුරුදු 60යි මේ පරමායුෂ ඔන්නම් තව විදිය 80ක්. 60 දී ඇඳට වැන්න කුණු වෙවි තව 20ක් හිටියයි කියමුකෝ. දැන් 80යි. ඔතනින් මැරිලා ගිහිල්ලා පින්විතනේ එතනින් එහාට බලන්න මොනවද වෙන්න තියෙන්නේ කියලා. එතකොට ඔය අවුරුදු 80 යහතින් ඉන්න කියලා හිතාගෙන පින්විතනේ අනන්ත මහ කල්ප ගණන් විනාශ කරගන්න වැඩ පිළිවෙලක නෙමෙයිද බලන්න ඉන්නේ මිනිස්සු. කවුරු හරි ඔබට දෝෂයක් නගනකොට ඔන්න සතියක් ඔය දෝෂේ නගයි නේද පින්විතනේ? අවුරුද්දක් එක දිගට දෝෂ නගනවා ජනාධිපතිතුමාටවත් කවුරු? කාටවත් අවුරුදු දෝෂ නගන්නේ නැහැ නේ. සතියක් දෝෂ නගයි. ඔය සතිය ඉවසගෙන ඉන්න නැතුව පින්විතනේ දෝෂ නගපු ගමන් අනිත් පැත්තට දෝෂයක් නගන්න ගිය ගමන් මොකද වෙන්නේ? අර account එකේ හිස් වෙනකොට මෙහෙන් account එකේ තව 10ක් 15ක් දාගෙන ඉවරයි නේද? ඒක නිසා පින්වතුනි හරි කල්පනාවෙන්ම කටයුතු කරන්න. ඔය අටලෝ දහම කියන එකට නොසැලී ඉන්න පුළුවන් මානසික මට්ටමක් හදාගන්න. ඒකට කරන්න තියෙන යථාර්ථයට මුහුණ දෙන එක. එච්චරයි තියෙන්නේ. ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා කියලා ජනාධිපතිතුමාව ඝාතනය කරන්න කාටවත් පුළුවන්ද? හැප්පෙන්න පුළුවන් ගල්ලෙක් එපා හැප්පෙන්න. එහෙනම් මේ කර්ම ශක්තියත් එක්ක හැප්පෙන්න බෑ කාටවත්. එතකොට එහෙනම් අපි හොඳාකාරව ওই දේවල් අවබෝධ කරගෙන පින්වතුනි කටයුතු කරගන්නයි හදන්න ඕනේ. රටේ රජුරු මොන හරි දඬුවමක් වැනෙව්වා කියලා රජුරුවන් ඝාතනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නැහැනේ පොඩි මිනිස්සෙකුට. එහෙනම් මේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. තේරුමක් නැති දේවල්. එහෙනම් කර්ම ශක්තියත් එක්ක හැපෙන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒක තමයි පින්වතුනි තථාගත ශ්‍රාවකයා ගත්ත මඟ. තථාගතයන් වහන්සේ දේශනා කරපු මඟ. තථාගතයන් වහන්සේ මඟක් දේශනා කළා තියෙන ඔන්න සෝතාපන්න ඵලයටපත් වෙන්න. එතකොට මොකද වෙන්නේ? සතර අපා ගත වෙන්න තිබිච්ච විපාක තියෙනවා නම් අන්න ඒව ඉවරයි. ඔන්න ක්‍රමේ. එහෙනම් රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය තුලින් තමයි මේක දිනා ගන්න පුළුවන්. වෙන ක්‍රමයකින් මේක දිනන්න බෑ. ඒක තමයි අවබෝධ කරගන්න. වෙන කිසිම ක්‍රමයක් නැති බව. ඒකයි මම ගිය සතියේ දේශනාවෙත් ඔබට කිව්වේ පිළිගන්න තථාගතයන් වහන්සේ මේ උත්තරීතර චතුරාර්ය සත්‍ය දේශනා කළා කියනකොට ඇඟ හිරිවැල්ලා යනවා. ඒව හොඳ ආකාර අවබෝධයෙන් ඒක මෙනෙහි කරලා බලනකොට මේ උත්තරීතර තථාගතයන් වහන්සේ නමක් හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මේක මතු කරන්න බෑ. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මොකද්ද ඔක දුකට හේතුව දුක නැති කිරීම. දුක නැති කිරීමේ මාර්ගය ඕක මහ ලොකු දෙයක් තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා අපි නොදන්න දෙයක් ඕක. ඔහොම හිතෙන්න පුළුවන්. නමුත් පින්විතනේ අනන්ත සංසාරේ එනකොට ඔය එකක් මාත්‍රයක්වත් හිතුන්නේ නැහැ. මාත්‍රයක්වත් දැක්කේ නැහැ ඔය කිසි දෙයක්. එකම එක දෙයයි දැක්කේ. අනේ මට මාව පෙළෙනවා. පෙළීමවත් දැක්කේ නැහැ. ඒක දැකගත්තේ නැහැ. ඒකට අනුකූලව කටයුතු කරගෙන ආවා. ඉතින් නිදහස් වෙන්න පුළුවන් එකම එක මගයි තියෙන්නේ. අන්නේ මග මොකද්ද කියන එක දේශනා කළේ තථාගතයන් වහන්සේ. සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමවේදය. එහෙනම් රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේමයි මග.
ඒක නිසා වෙන කිසිම ක්‍රමයකට පින්වතුනි ඔබට බෑ කර්ම ශක්තියත් එක්ක හැපෙන්න. ඒක නිසා මෝඩ වැඩ කරගන්න එපා. කර්ම ශක්තියත් එක්ක නිකන් හැපෙන්න ගිහිල්ලා ඉවරලා අනන්ත අප්‍රමාණ මහා කර්ම කරගන්න යන්න එපා සසරේ. මේ අවුරුදු 80 හිඟා කන්න පින්වතුනි හිඟා කන්න. ඔබට වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්නම් හිඟා කන්න. මේ අවුරුදු 20 අද අවුරුදු 60ක් නම් තව 20යි නේ. ඇඳේ ඉන්න ටිකනේ දැන් තියෙන්නේ. 40යි නම් තව 20ක් ඔහෙන් යන්තම් හැරමිටියෙන් ගියහැගේ. 60 දී ආයෙ ඇඳට වැටෙන්න තියෙන්නේ. ඇඳ වන හැදිලා කුණු වෙලා පණුව ගහලා. තව කට්ටියක් ඇවිල්ලා ග්ලව්ස් දාලා අනිත් පැත්ත හරවල ඉවරලා පණුව අයින් කළා. මතක් කරලා බලන්න ඔබගේ ආච්චි අම්මා එහෙම දකින්න නැතිනේ ඔබ. ඇඳේම කක්ක ගිහිල්ලා ඉවරලා අන්තිමට ගෙදර ඉන්නේ උන් කන්න බොන්න දෙන්නේ ඇයි? කක්ක දා ගන්නවා කියලා ඇඳේ. වල කරදරයක්ද වන්ද මේ ගෑණි කියලා. අද ඔබට අම්මේ කියලා කතා කරන අය තමයි එදාට එහෙම කරන්නේ. අද ඔබට තාත්තේ කියලා කතා කරන අය තමයි එදාට එහෙම කරන්නේ. ඕක තමයි ස්වභාවය. එහෙනම් දැන් ඔබ දැන් ජීවිතේ යම් කාලයක් ගත කරලා තියෙනවා. තව අවුරුදු 20යි නම් ඉන්න තියෙන පින්විතනේ. ඔය අවුරුදු 20 නිසා මේ මුළු සසරක් විනාශ කරගන්න යන්න එපා. ඒක නිසා සම්බෝලයි බතුයි කාලා හරි කමන්නේ ලුණුයි බතුයි කාලා හරි කමන්නේ බඩගින්නේ මැරෙන්න හරි කමන්නේ නැහැ පින්විතනේ. මම පාපයක් නම් කරන්නේ නැහැ කියන තැනට එන්න. මම තව කෙනෙකුට හිඟි හිංසාවක් නම් කරන්නේ නැහැ කියන තැනම ඉන්න. ලෝකයා ඔබට විවිධාකාර දේවල් කියයි. ඔබට හොඳ ආකාරම් පේනවනේ පින්විතනේ. අපිට ලෝකයා කොච්චර දේවල් කියනවද? මාත්‍රයක ප්‍රතිචාරයක් දැකලා තියෙනවද ඔබ? මාත්‍රයක්වත් අනිත් පැත්තට ප්‍රතිචාර දෙනවා දැකලා තියෙනවද? නෑ. ඇයි මේ ලෝක සත්‍යය ගේන්නේ මගේ උරුමේ. මේ උරුමේ මම බාර ගන්න නිකන් ඉන්නවා. මේ ගේන උරුමෙට පින්වතුනි මේ ගේන පින්වත් පිරිසට මම නිරන්තරයෙන්ම මං ඇතුළු මේ අපේ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා සියලුම ගිහි පින්වත් ඒ සියලු ඔබ සියලු දෙනාටත් කියන්නේ ඒකයි. ඒම ගේන සියලු දෙනාට පින්වතුනි යහපත ශාන්තිය ප්‍රාර්ථනා කරන්න. මහා මෙත්සිත ප්‍රාර්ථනා කරන්න පින්වතුනි වෙන ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේම දේශනා කළා තියෙනවා නේද පින්වතුනි මේ වෛරයෙන් දිනන්න බෑ කියලා. ඔබට ඕක ප්‍රත්‍යක්ෂද? දැන් ආයෙ ඕකත් සාර අසාර දහම්දු කොටස් දෙකට දාලා බලන්න. කෙනෙක් ඉන්නව වෛර කරනවා. ඒ කෙනාට ඕනේ ගහන්න ඔබට. ඒ කෙනා ඔබට ගහන්න එනකොට පින්විතනේ ඔබ මොකද දැන් ඔබ දන්නවනේ හොඳට මේ කෙනා මේ ගහන්න ඉන්නේ ඔබගේ කර්ම විපාකයක් ඔබට ගෙවෙන්න යන්නේ. එහෙනම් දැන් ඔබ දෙවියන්ට කතා කරලා කියනවා අය උඹලට ඇස් පේන්නේ නැද්ද මුට හෙනයක්වත් ගහන්න නැද්ද උඹලා? ඔන්න දෙවියා ගැහුවා කියන්නකො හෙනේ දැන් ඔන්න ගැහුවා. දැන් ඒක මලා. දැන් ඒ ගැහුවා ඒ ගහලා මලා කියලා පින්විතනේ දැන් කර්ම විපාක එහෙම ෂේ වුණාද? නෑ ඒක එහෙමම තියෙනවා. ඊළඟ දවසේ නා තමන්ගේ පුතා ගහන්න. ආයිත් මොකද්ද කියන්න තියෙන්නේ? ආයිත් දෙවියන්ට කියන්න තියෙන්නේ. ඒ අරක මැරිලා ගිහලා පුතා වෙලා ආවා. දැන් පුතා ගහන්න එනකොට දැන් ආයිත් කියන්න තියෙන්නේ මොකද්ද? උඹලට පේන්නේ නැද්ද මේ මගේ පුතා අම්මට ගහන්න එනවා ගහපන් කොහෙද? එහෙනම් පින්විතනේ මේ කර්ම විපාකයේ ගේන අයත් එක මේ කරන්න දෙයක් නෑ මේක. ඒකයි මම ඔබට කියන්නේ මම නෙමෙයි තථාගතයන් වහන්සේම දේශනා කළේ පින්විතනේ ඔන්න ඔය කියන කාරණාව. හරියාකාරව දැනගෙන කටයුතු කරනවා නම් අපිට ආයේ හැපෙන්න දෙයක් නෑ කාත් එක්කවත්. සියල්ල ඉවසා දරාගෙන විද දරාගෙන ඉන්නයි තියෙන්නේ. ඉතින් එතනට කටයුතු කරගන්න. වෛරයෙන් දිනන්න බෑ කවදාවත්. හැම කෙනාටම පින්විතනි මෙත ප්‍රාර්ථනා කරන්න. හැම කෙනාටම නිවන ප්‍රාර්ථනා කරන්න.